සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, ලෝකයට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන්න ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලෙක, ධර්මය ඇහෙන කාලෙක අපිට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ ඊටාමත් කලාතුරකින්. ඒ කාරණාව අතිශයින්ම දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ලැබිච්ච දුර්ලභ බුද්ධ ශාසනය තුල දුර්ලභ මනුස්ස ජීවිතේ ඒක දුර්ලභව ලැබිච්ච දෙයක් කියනවා. ඒ ලැබිච්ච දුර්ලභ ජීවිතේ පවා බොහෝ කාලයක් තියෙන එකක් නෙවෙයි කියනවා. ඊටා ඉක්මනින් අවසන් වෙලා යනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපනීයති ජීවිතම අප්පමායෝ ජරූපනී තස්සන සම්තිතානා ඒතම් බයම් මරණේන පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛවහන්ති. උපන් සත්‍යයට මේ ජරාවෙන් මරණය කරා ඇදගෙන යනවා කියන උපන් සත්‍යව. ඊට පස්සේ උපන් සත්‍යව ජරාවෙන් මරණය කරා ඇදගෙන යද්දි ගැලවීමක් නැහැ කියනවා. බේර ගන්න බෑ කියනවා. ඒ උපන් සත්‍ය ජරාවෙන් මරණය කරා ඇදගෙන යද්දි එයා මරණයට පත් වුණාට පස්සේ පරලොව පිහිට පිණිස පවතින්නේ රැස් කරගන්න පින විතරයි කියනවා. අපි වඩන කුසලයේ විතරයි කියනවා. අපි පුරුදු කරගන්න ධර්මයේ විතරයි කියනවා. එතකොට ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ අපිට මේ ලැබිච්ච දුර්ලභ බුද්ධ ශාසනය තුල දුර්ලභ මනුස්ස ජීවිතය තුල පින් රැස් කරගන්න, කුසල් වඩන්න, ධර්මයේ පුරුදු කරන්න තියෙන අවස්ථාව ඊටාම සුවල්පයයි කියනවා. එතකොට අන්නේ ලැබිච්ච දුර්ලභ අවස්ථාව තුල අපි අපේ ජීවිතේට පුළුවන් තරම් ධර්මයේ පුරුදු කරගන්න ඕනේ. පුළුවන් තරම් කුසලයේ වඩන්න ඕනේ. පුළුවන් තරම් පින් රැස් කරන්න ඕනේ. එතකොට ඒ රැස් කරගන්න පින්, කුසලයේ, ඒ පුරුදු කරගන්න ධර්මයේ අපිට යහපත පිණිස උපකාර වෙනවා. ඉතින් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපිට යහපත පිණිස, සැපේ පිණිස පුරුදු කරන්න කියලා පුරුදු කරන්න කියලා දීපු ලස්සන දහම් කරුණු ඇතුළත් සූත්‍ර දේශනාවක් අද ඉගෙන ගන්න. මේ සූත්‍රයේ නම ඉන සූත්‍රය. ණය ගැනීම ගැන වදාළ දෙසුම්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කාලේ සවැත් නුවර වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා අහනවා, මහණෙනි, ලෝකෙහි කම්සප අනුභව කරන කෙනෙකුට දිලිඳු බව දුකක්ද අහනවා. කම්සප අනුභව කරන කෙනෙකුට දුප්පත්කම කියන්නේ දුකක්ද අහනවා. දුකක්ද සැපද? දුකක්. ස්වාමීනි, දුකක් කියනවා. දැන් පංචකාමයන් අනුභව කරන්න, හොඳට රහට කෑම ටිකක් කන්න කැමති කෙනෙකුට, හොඳට ඇඳුම් පැළඳුම් අඳින්න කැමති කෙනෙකුට, ඊට පස්සේ හොඳට පංචකාමයන් පිනවන්න කැමති කෙනෙකුට, එයාට ඒව හරියට කරගන්න අතේ මිල මුදල් නැත්තම් එයා දුප්පත් නම් දුකක්ද සැපද? දුකක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, යම් හේකින් තමාට ධනයක් නැති පොහොසත් නො වූ දිලින්දෙක් වීමට ණයක් ගන්නේ නම් දැන් ඒ කෙනා පස්කම් සැප අනුභව කරන්න මොකද කරන්නේ? අර දුප්පත් කෙනා ණයක් ගන්නවා කියනවා. ඒ ණයක් ගන්නවා නම් ඒක දුකක්ද අහනවා. ස්වාමීනි, ඒකත් දුකක් කියනවා. දැන් තමන්ට ජීවත් වෙන්න එදා වේල කා ගන්න සල්ලි නැති කෙනා පස්කම් සැප අනුභව කිරීමේ අදහසින් ණය ගන්නවා. ඒ ණය ගන්න එක යාට දුක. අර තමන්ගේ දුප්පත්කම වෙනුවට තව ණයත් ගන්නවා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, ඒ විදිහට දුප්පත් කෙනා පස්කම් සැප අනුභව කරන්න ණය අරගෙන
එයා ගත්තු ණයට පොලියත් එකතු වෙනවා කියනවා. එහෙම පොලිය එකතු වෙන එක දුකක් දානවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ භික්ෂුන් වහන්සේලා දේශනා කරන ස්වාමීනි ඒක දුකක්. එතකොට තමන් ගත්තු ණයට පොලියත් එකතු වෙනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ විදිහට පොලියත් එකතු වෙච්ච කෙනාට පොලිය ගෙවා ගන්න බෑ කියනවා. ඊට පස්සේ පොලිකාරයෝ මොකද කරන්නේ? මෙයාට චෝදනා කරනවා. ඔබ අවල් දවසේ ණයක් ගත්තා මේකේ පොලියත් එකතු වෙලා මේ දවස වෙන්න කලින් ගෙවන්න කියලා චෝදනා කරනවා. කෝල් දෙනවා, ලියුම් එවනවා, රතු බිල් එවනවානේ. එතකොට ওই විදිහට චෝදනා කරනවා කියනවා. මේක දුකක් දානවා. ස්වාමීනි ඒකත් දුකක් කියනවා. ඊට පස්සේ අහන බුදුරජාණන් වහන්සේ මහණෙනි ඒ විදිහට දුප්පත් කෙනා ණයක් අරගෙන පොලියත් එකතු වෙලා පොලිකාරයෝ චෝදනා කරා කියලා එයාට පොලිය ඒත් ගෙවා ගන්න බෑ කියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පොලිකාරයෝ පස්සෙන් ලුහු බඳිනවා කියනවා. හොයාගෙන එනවා ගෙදෙට්ට. උඹ අවල් දවසේ ණයක් ගත්ත දීපියව කියලා පස්සෙන් පන්නගෙන එනවා. හොයාගෙන එනවා. දැන් ගෙවල් වලට එන්නේ ණය එකතු කරන්න. අද කාලේ මොකද කරන්නේ? දොර වහ ගන්නවා. පොඩි එකා යවනවා ඉස්සරහට ගෙදර නෑ කියන්නේ කියලා. එතකොට පොලිකාරයෝ ওই විදිහට පස්සෙන් ලුහු බඳිනවා. නිතර නිතර හොයනවා, එනවා, කෝල් කරනවා. ඒ විදිහට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා එහෙම පොලිකාරයෝ පස්සෙන් ලුහු බඳින එක දුකක් දානවා. ස්වාමීනි දුකක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ওই විදිහට පොලිකාරයෝ පස්සෙන් ලුහු බැඳා කියලත් මෙයාට ඒ ණය ගෙවා ගන්න බෑ කියනවා. ඒ තරම් එයා අසරණ වෙලා ඉන්නේ දැන්. එතකොට එහෙම වෙලාවට මොකද කරන්නේ පොලිකාරයෝ? නඩු දානවා කියනවා. නඩු දාලා මෙයාව නඩු වලින් පරාජයටපත් කරලා අල්ලලා හිරේ විලංගුවේ දානවා කියනවා. එතකොට එහෙම අල්ලලා හිරේ විලංගුවේ දානවා කියන එක දුකක් දානවා. දුකක්ද සැපක්ද? දුකක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදිහට කාරණා 6ක් පෙන්නලා දෙනවා. පළවෙනි එක මොකද්ද? දුප්පත් කෙනෙක් ඉන්නවා කියනවා. ඊළඟට දුප්පත් කෙනා පස්කම් සැප අනුභව කරන්න ණය ගන්නවා කියනවා. ඊට පස්සේ ණය අරගෙන එයාට පොලිය එකතු වෙනවා කියනවා. පොලිය ගෙවා ගන්න බැරුව පොලිකාරයෝ චෝදනා කරනවා කියනවා. ඊළඟට පොලිකාරයෝ චෝදනා කරා කියලා පොලිය ගෙවා ගන්න බෑ කියනවා. ඊට පස්සේ මෙයාට මොකද වෙන්නේ? පොලිකාරයෝ පස්සෙන් ලුහු බඳිනවා කියනවා. අන්තිමට මෙයාව අල්ලලා හිරේ විලංගුවේ දානවා කියනවා. ඔන්න සාමාන්‍ය ලෝකයේ ওই සිදුවීම් සිද්ධ වෙනවද නැද්ද? ඕන තරම් සිද්ධ වෙනවා. ලොකුවට Tamanට කන්න බොන්න නැහැ, අඳින්න පළඳින්න නැහැ, ජීවත් වෙන්න හරියම මුදලක් නැහැ. ඒ වුණාට Taman කැමති පස්කම් සැප අනුභව කරන්න. අපි ගත්තොත් මගුල් ගෙයක් ගත්තොත් ණයට සල්ලි අරගෙන ලෝකෙටම ණය වෙලා හොඳට මගුල් කනවා. ඊට පස්සේ ඔන්න ගෙවා ගන්න බෑ. ඊට පස්සේ පොලියත් එකතු වෙනවා ඒකේ. පොලිකාරයෝ චෝදනා කරනවා. ඊට පස්සේ අන්තිමට පොලිකාරයෝ පස්සෙන් ලුහු බඳිනවා. අන්තිමට මගුල් කෑවා වගේ නෙවෙයි මොකද? ඊට පස්සේ නඩු. ඊට පස්සේ හිරේ විලංගුවේ දානවා. වෙන්නේ නැද්ද සාමාන්‍ය ලෝකේ? ඕන තරම් වෙනවනේ. එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ওই කාරණාව දේශනා කළා. බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මෙසේ මහණෙනි ලෝකෙහි කම්සප අනුභව කරන කෙනෙකුට දිලිඳු බව කියන්නේ දුකක්. ලෝකෙහි කම්සප අනුභව කරන කෙනෙකුට ණය ගැනීම කියන්නේ දුකක්. ලෝකෙහි කම්සප අනුභව කරන කෙනෙකුට පොලිය වැඩිවීම කියන්නේ දුකක්. ඊළඟට ලෝකෙහි කම්සප අනුභව කරන කෙනෙකුට චෝදනා ලැබීම කියන්නේ දුකක්. ලෝකෙහි කම්සප අනුභව කරන කෙනෙකුට ණයකරුවන් හඹායීම කියන්නේ පස්සෙන් ලුහු බඳිනවා කියන්නේ දුකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකෙහි කම්සප අනුභව කරන කෙනෙකුට හිරේ විලංගුවේ වැටෙන්න සිද්ධ වෙනවා කියන්නේ දුකක්. ඉතින් ওই විදිහට බුදුරජාණන් වහන්සේ ওই කාරණාව පෙන්නලා දීලා ওই කාරණාව විශ්මතු කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේවකෝ භික්කවේ යස්ස කස්සචි සද්ධානත්ති කුසලේසු ධම්මේසු. එසේයින්ම මහණෙනි යම් කිසිවෙකුට කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව නැත්තම් මොකක් නැත්තම්ද? ශ්‍රද්ධාව නැත්තම්. ඊළඟට නත්ති කුසලේසු ධම්මේසු ඊළඟට හිරිනත්ති කුසලේසු ධම්මේසු ලැජ්ජාව නැත්තම්. ඒ කියන්නේ පව් කරන්න ලැජ්ජාව හිරි කියන කාරණේ නැත්තම්.
ඊළඟට ඔත්තප්පනත්ති කුසලේසු ධම්මේසු. පව් කරන්න බය නැත්තම්. ඊළඟට විරියන්නත්ති කුසලේසු ධම්මේසු. වීරිය නැත්තම්. පඤ්ඤානත්ති කුසලේසු ධම්මේසු. ප්‍රඥාව නැත්තම්. ඔන්න ඔය විදිහට ශ්‍රද්ධාව නැත්තේද? කුසල් දහම් පිළිබඳ හිරි නැත්තේද? කුසල් දහම් පිළිබඳ ඔත්තප්ප නැත්තේද? කුසල් දහම් පිළිබඳ වීරිය නැත්තේද? කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව නැත්තේද? මහණෙනි ආර්ය විනිහි මේ පුද්ගලයා තමා සතු ධනයක් නැති පොහොසත් නො වූ දිලින්දෙක්යයි කියනවා කියනවා. ඔන්න ආර්ය විනිහි බුද්ධ ශාසනේ දිලින්දෙක් කියලා කියනවා මොකටද? ශ්‍රද්ධාව නැත්තම්, පවට ලැජ්ජාව නැත්තම්, පවට බය නැත්තම්, ඊළඟට වීරිය නැත්තම්, ප්‍රඥාව නැත්තම්, ධර්ම විනය තුල යාට මොකක් කියලාද කියන්නේ? දුප්පත් කෙනා කියලා. දිලින්දා කියලා කියන්නේ. මොනව නැත්තන්ද? ශ්‍රද්ධාව, හිරි, ඔතක්, වීරිය, ප්‍රඥා කියන කාරණා පහ නැත්තම්. එතකොට බලන්න කෙනෙක් ඉන්න පුළුවන් දුප්පත් කෙනෙක්. අපි සාමාන්‍ය ලෝකේ කතා කරන දුප්පත් කෙනෙක්. සල්ලි බාගේ නැති, එදා වේල කන්න බොන්න නැති, ඊට පස්සේ හරි හමන් ඇඳුමක් පැළඳුමක් නැති. ඔහොම කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි මෙයා හතර පොයට සිල් සමාදන් වෙනවා. හොඳට දන්පැන් පූජා කරනවා. හොඳට සිල් රකින්නවා. ඊට පස්සේ මෙයා හොඳට ධර්මය අහනවා. ධර්මය පුරුදු කරනවා. ඊළඟට මෙයා ළඟ හොඳට ශ්‍රද්ධාව තියෙනවා. පවට ලැජ්ජාව තියෙනවා. පවට බය තියෙනවා. වීරිය තියෙනවා. ප්‍රඥාව තියෙනවා. එතකොට මේ කෙනාට කන්න බොන්න නැතත්, අඳින්න පළඳින්න නැතත්, ඉන්න ගෙයක් දොරක් නැතත් මෙයා දුප්පත්ද පොසත්ද? බුද්ධ ශාසනයේ මෙයා පොසත් කෙනෙක්. හොඳ සල්ලිකාරයෙක්. ඊළඟට කෙනෙක් ඉන්නවා දැන් ඕන තරම් ඉන්නව නේද? ඒ කියන්නේ හොඳට සල්ලි බාගේ තියෙනවා. හොඳට යාන වාහන තියෙනවා. හොඳට ගෙවල් දොරවල් තියෙනවා. හොඳට අඳින්න පළඳින්න තියෙනවා. අපි සාමාන්‍ය ලෝකේ කියන ධනවත් ඕන තරම් ඉන්නවා. හැබැයි ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධා මාත්‍රයක්වත්. ඊට පස්සේ පවට ලැජ්ජාවක් නැහැ. ඔහේ පව් කරනවා කිසිම ලැජ්ජාවක්. පවට බයක් නැහැ. ඊට පස්සේ අකුසලෙන් මිදෙන්න ඕනි කියලා කිසිම වීරියක් නැහැ. ප්‍රඥාවක් නැහැ. එතකොට එයා හොඳට සල්ලි බාගේ තිබ්බට යාන වාහන තිබ්බට එයා දුප්පත්ද පොසත්ද? එයා පොසත්. මේ එයා බුද්ධ ශාසනයට අනුව දුප්පත් කෙනෙක්. එතකොට බලන්න එහෙනම් අපි දුප්පත් පොසත්කම මනින්නේ සාමාන්‍ය පෙනුමෙන්, මුදල් වලින්, දේපල වලින්, ඇඳුම් පැළඳුම් වලින්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධාව නැත්තම්, පවට ලැජ්ජාව නැත්තම්, පවට බය නැත්තම්, වීරිය නැත්තම්, ප්‍රඥාව නැත්තම් එයා දුප්පත් කියනවා. එතකොට එහෙනම් අපි තුලත් මේ කාරණා පහ නැත්තම් අපිත් එහෙනම් දුප්පත්. අපි තුල මේ කාරණා පහ තිබ්බනම් අපිට ඇඳුම් පැළඳුම් නැතත්, ගෙයක් දොරක් නැතත්, කන්න බොන්න නැතත් අපි පොසත් සතුටු වෙන්න ඕනේ නේද? එතකොට ওই විදිහට ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, ඊළඟට වීරිය, ප්‍රඥාව කියන කාරණා පහ නැති කෙනා බුදුරජාණන් වහන්සේ වදාළේ දුප්පත් කියලා. එතකොට ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගැනීම ශ්‍රද්ධාවයි කියනවා. ඒ කියන්නේ මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහන් වනසේක, මෙසේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදූ වනසේක, අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක, සත්තා දේව මනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක කියලා අර බුදුරජාණන් වහන්සේ තුල තියෙන ඒ සම්බුදු ගුණ ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ ගුණ වලින් යුක්තයි කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න එකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. දැන් අපි ඔන්න අපේ ශ්‍රද්ධාව එහෙම එකක්ද? නෑ. කවුරු හරි ලස්සනට බණපදයක් කිව්වා අනේ සාදු කියලා. ඒ පස්සේ යනවා. ඊට පස්සේ කවුරු හරි අපි රහත් කිව්වොත් අනේ සාදු කියලා ඒ පස්සේ යනවා නේද? ඊළඟට කවුරු හරි ওই විදිහට කවුරු හරි බුදු වුණා කිව්වොත් අනේ සාදු කියලා එහි යනවා. ඒ අපේ ශ්‍රද්ධාව.
පරඬැල වගේ. එහෙට යනවා මෙහෙට යනවා. හුලං හමන පැත්තට වීසි වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඇති කරගන්න කිව්ව ශ්‍රද්ධාව සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් අරහං. ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධ ආදී වශයෙන් ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ ගුණ වලින් යුක්තයි කියලා අදාහ ගන්නවා. එහෙම අදාහගත්තු කෙනාට වෙන කවුරු හරි අධර්මයක් කිව්වද එයා දන්නවා ඒක අධර්මයක් කියලා. එයා ඒක පිළිගන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ගුණවල පිහිටලා තමයි ධර්මයේ දේශනා කළේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේක අයහපත කියලා වදාළ දෙයක අයහපතමයි කියලා විශ්වාසයක් තියෙනවා. මේක යහපත කියලා වදාළ දෙයක යහපතමයි කියලා විශ්වාසය තියෙනවා. මේක කුසලයේ කියලා වදාළ දෙයක කුසලයමයි කියන විශ්වාසය තියෙනවා. මේක අකුසලයේ කියලා වදාළ දෙයක අකුසලයමයි. මේක පින මේක පව කියලා වදාලා දෙයක ඒ විදිහමයි කියලා විශ්වාසයක් තියෙනවා. අන්නේ විශ්වාසය ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහගත්තු කෙනාට. ශ්‍රද්ධාව ඇති කරගත්තු කෙනාට. එතකොට බලන්න ශ්‍රද්ධාව කියන කාරණාව තියෙනවා නම් ඒ කෙනා පෝසත් කෙනෙක් කියනවා. ඊළඟ කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළේ කුසල් දහම් පිළිබඳ හිරි. ඒ කියන්නේ අකුසල් දහම් කර පිළිබඳ ඒ කියන්නේ පවට තියෙන ලැජ්ජාව අකුසලයට තියෙන ලැජ්ජාව. අකුසලයක් කරන්න ගියාම මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් නේ. මට මේ අකුසලයේ සුදුසු නෑ කියලා හිතේ හැකිලෙන්න ඕනේ අකුසලයේ ඉස්සරහා. පවක් කරන්න යද්දී ඒ පව ඉස්සරහා හිත හැකිලෙනවා ලැජ්ජාවටපත් වෙනවා. අනේ මං වගේ කෙනෙක් මේක කරන එක ගැළපෙන්නේ නෑනේ කියලා ලැජ්ජා වෙන්න ඕනේ. එතකොට අන්න ඒක පවට තියෙන ලැජ්ජාව කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට ඒ හිරි කියන ධර්මය ගැන තේරුම් ගන්න ලස්සන කතාවක් කියන්නම්. බොහෝ අතීතයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවිච්ච කාලේ බුද්ධ ශූන්‍ය කාලේ එක තාපසයෙක් හිටියා. මේ තාපසයාට තව 700ක් තාපස පිරිස හිටිය උපස්ථාන කරන්න. පළවැල ගෙනත් දෙනවා, වන්දනාමාන කරනවා, අවවාද ලබා ගන්නවා, මෙහිම උපස්ථාන කරනවා. ඉතින් මේ තාපසයා දවසක් කල්පනා කරා දැන් මං 700ක් පිරිසට මේ 700ක් පිරිස ඇවිල්ලා මට උපස්ථාන කරනවා. වැඳුම් පිදුම් කරනවා, පළවැල පූජා කරනවා, මං කාටේ උපස්ථාන කරන්න කියලා. ඊට පස්සේ මේ තාපසයා දැන් බැලුවා මෙයාට උපස්ථාන කරන්න මෙයාට වඩා දන්න කෙනෙක් නැහැ කවුරුත්. ඊට පස්සේ මෙයා කල්පනා කරා මෙයා ඒ වාසය කරන තැන ගංගා තීරයේ ගාවට ගිහිල්ලා මොකද කරේ ගඟේ තිබ්බ වැලි ටිකක් අත් දෙකෙන් එකතු කරා. අත් දෙකෙන් එකතු කළා මෙයා කල්පනා කරා මේ අතීතයේ කවුරු හරි මේ සසරින් නිදහස් වෙච්ච නිවන අවබෝධ කරපු සම්මා සම්බුදුවරු කියලා කොට්ටාසයක් ඉන්න ඇති. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ වැලි සෑය පූජා කරමි පූජා වේවා කියලා රත් දෙකෙන් වැලි ටිකක් එකතු කරලා ගොඩක් ගහලා මෙයා ඒක සෑයක් කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා හිටියනම් උන්වහන්සේට මේ සෑය පූජා කරමි කියලා පූජා කළා. දැන් මෙයා දන්නවද බුදු කෙනෙක් ඒකාන්තයෙන් හිටියා කියලා? මෙයා දන්නේ. නමුත් මෙයාට හිතුණා අතීතයේ කවුරු හරි නිවන් දැකපු කෙනෙක් ඉන්නේ නැති. කවුරු හරි සසරෙන් නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නේ නැති. කවුරු හරි සම්බුදුවරයෙක් ඉන්නේ නැති. මෙයා එහෙම හිතලා අර වැලි සෑය පූජා කළේ. එහෙම පූජා කළා මෙයා කල්පනා කරනවා එහෙම නිවන් දැකපු කෙනෙක්ගේ හිතේ කෙලෙස් හටගන්නේ. ඒ වගේ සසරෙන් නිදහස් වෙච්ච කෙනෙක්ගේ හිතේ රාගය නැහැ. දේශය නැහැ. මෝහය නැහැ. අකුසල් හටගන්නේ ඒ කෙනා. ඒ කෙනා නම් ඒකාන්තයෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා මෙයා කල්පනා කරනවා අර වැලි සෑය ගාව ඉඳගෙන. එතකොට එහෙම ඉඳගෙන මෙයා ඊට පස්සේ මොකද කරේ? නිතර අර වැලි සෑය ළඟට ගිහිල්ලා වන්දනා කරනවා. උපස්ථාන කරනවා. දැන් මෙයාගේ ගුරුවරයා කවුද? අර වැලි සෑය. කාවෙනුවෙන්ද ඒක හැදුවේ? අතීතයේ යම් සම්බුදුවරයෙක් පහළ වුණා නම් උන්වහන්සේ උදෙසා කියලා හිතාගෙන. එහෙම සම්බුදුවරයෙක් ගැන අහලවත් නැති කෙනෙක්. දැන් එතකොට අපිට බුදුරජාණන් වහන්සේ ගැන කොච්චර අහන්න ලැබිලා තියෙනවද? ඊට පස්සේ මෙයා කියනවා මෙයාගේ හිතට එනවා මේ කෙලෙස් එනවා කියනවා. හිතට කෙලෙස් ආවට පස්සේ මෙයා අර වැලි සෑය ළඟට යනවා කියනවා.
ගිහිල්ලා කල්පනා කරනවා මේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමී මේ වගේ සම්බුද්ධත්වයට පත් වෙච්ච උත්තමී මේ වගේ නිකලෙස් උත්තමයෙක් ගාව ඉන්න මම හිතේ කෙලෙස් ඇති කරගන්න එක ගැලපෙන්නේ නැහැ කියලා. ඒක මට මොනතරම් ලැජ්ජාවක්ද කියලා කල්පනා කරනවා. මේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් ළඟ ඉන්න මම හිතේ කෙලෙස් ඇති කරගන්න එක මොනතරම් ලැජ්ජාවක්ද කියලා කල්පනා කළා. මද කිපුණු ඇතෙක්ව හෙන්ඩුවෙන් ඇනලා দমনය කරනවා වගේ මෙයාගේ හිත මෙයා দমনය කරගන්නවා කියනවා. බලන්න එතකොට බුදු කෙනෙක් ගැන අහලත් නැහැ. ධර්මයක් අහලත් නැහැ. මෙයා බුදු කෙනෙක් ඇති කියලා හිතාගෙන ඒ විදිහට ගෞරවයෙන් ඇසුරු කරා. ඒ විදිහට ගෞරවයෙන් ලැජ්ජාවෙන් ධර්මීය කුසල් පුරුදු කළා. මෙයා ওই විදිහට ධර්මීය පුරුදු කරගෙන කාලයක් ගිහි මරණයටපත් වෙලා දෙවියන් අතර ඉපදුණා. ඉපදිලා මේ බුද්ධ ශාසනයේ පවතින කම්ම දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ විතරයි කියන. සතර අපායක වැටුන්නේ කියන. බලන්න එහෙම වීරියෙන් එහෙම අකුසලයට ලැජ්ජාව ඇති කරගෙන අකුසලයේ නැති කරගත්තා. එතකොට එහෙම කුසලයේ පුරුදු කරගත්තා. එතකොට ඒකේ නා ඊට පස්සේ සක්විති රජ වුණා කියනවා. 36 වතාවක් සක් දෙවිඳුණා කියනවා. නොඑක් සැප සම්පත් ලැබලා මේ ගෞතම බුද්ධ ශාසනයේ පවතින කාලේ මනුස්ස ලෝකෙ ඉපදුණා. මනුස්ස ලෝකෙ ඉපදිලා ගෞතම බුද්ධ ශාසනයේ මුණ ගැහිලා බුද්ධ ශාසනයේ පැවිදි වෙලා නික්ලේශී මහරහතන් වහන්සේ නමක් වුණා. එතකොට බලන්න යා අතීතයේ පුරුදු කරගත්තු කුසලයේ විපාක. මොකද්ද පුරුදු කරගත්තු බහුල වශයෙන් පුරුදු කරගත්තු කුසලයේ? හිරි කියන කුසල ධර්මය. එතකොට මේ පවට ලැජ්ජාව තියෙයි නම් බුදුරජාණන් වහන්සේ වදාළේ විදිහට දැන් එතකොට අපිට බුදු කෙනෙක් පහළ වෙලා බුදු කෙනෙක් ගැන අහන්න ලැබිලා බුදුරජාණන් වහන්සේ මේ ගුණ වලින් යුක්තයි කියලා හොඳට අහන්න ලැබිලා හොඳට බුදු ගුණ වල අර්ථ මෙනෙහි කරන්න ලැබිලා ධර්මය අහන්න ලැබිලා අපේ හිතට අකුසල් එනකොට අපිට මතක් වෙනවද බුදුරජාණන් වහන්සේ? එතකොට මේ බුදුරජාණන් වහන්සේ මතක් වෙන්න නම් හිතට අකුසලයක් එද්දී ඊට කලින් මොකද්ද තියෙන්න ඕනේ? ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. එතකොට අපේ හිතට අකුසලයක් එද්දී අපි හිතන්න ඕනේ අනේ මං සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ අකුසල් දුරු කළානේ. රාගය දුරු කළානේ. දේශය දුරු කළා. මෝහය දුරු කළා. මේ වගේ ලාමක අකුසල් වලින් වාසය කරපු කෙනෙක් නෙවෙයි මං සරණ ගිය මගේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් තුන් ලෝකෙම අග්‍ර උත්තමයෙක් සරණ ගියපු මම කොහොමනම් මේ අකුසල් සිහි කරන්නද කියලා ලැජ්ජා වෙන්න ඕනේ. අන්න ඒක තමයි කුසල් දහම් පිළිබඳ හිරි. පවට තියෙන ලැජ්ජාව, අකුසලයට ඇති වෙන ලැජ්ජාව. එතකොට ඒ අකුසලයට ලැජ්ජාව තියෙයි නම් ඒකේ නා පෝසත් කෙනෙක් කියනවා. එතකොට ඒ අකුසලයට ලැජ්ජාව ඇති වෙන්න මූලික හේතු වෙන්නේ අපි ළඟ මොකද්ද තියෙන්න ඕනේ? ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඊළඟට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, ලැජ්ජාව තියෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න කරුණ තමයි කුසල් දහම් පිළිබඳ ඔත්තප්ප තියෙන්න ඕනේ. ඒ කියන්නේ අකුසලයට තියෙන, පවට තියෙන බය. අකුසලයක් කරද්දී, පවක් කරන්න හිතෙද්දී, අකුසල් සිතුවිල්ලක් එද්දී හිතන්න ඕනේ මගේ හිතට අකුසලයක් ඇවිල්ලා තියෙන්නේ. මේක මට අයහපත පිණිස පවතින්නේ. මේක මට දුක පිණිස පවතින්නේ. මාව මේකෙන් සසරට ඇදලා දාන්නේ. බුදුරජාණන් වහන්සේ සසර ගැන දේශනා කළේ අතිශයින්ම බිහිසුණු දෙයක්. මේ අකුසලයේ විතර්ක කළොත් මාව සතර අපායට ඇදලා දාන්නේ. බුදුරජාණන් වහන්සේ අකුසලයේ ගැන දේශනා කළේ සතර අපාය ගැන දේශනා කළේ මහා භයානක දෙයක් හැටියට. සතර අපායේ වැටුණුත් කෙනෙක් ආයි මේ මනුස්ස ජීවිතේ ලබන්නේ නැහැ. ඊට පස්සේ මනුස්ස ජීවිතේ දුර්ලභයි. මට මේ ලැබිච්ච දුර්ලභ බුද්ධ ශාසනයත් අහිමි වෙන්න පුළුවන්. ඒ විදිහට සිහි කළා පවට තියෙන බය ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ සතර අපායේ වැටුණොත් මං නිරේ වැටුණොත් මට විඳින්න තියෙන වේදනාව විඳින්න තියෙන දුක මෙතෙකයි කියලා වචන වලින් කියන්න බෑ. මහා දුකක් මහා වේදනාවක් විඳින්න වෙයි. ඊට පස්සේ මට නොයේක් දුක්ඛම් කටළු විඳින්න වෙයි. ඊළඟට පෙරේත ලෝකෙ ඉපදුනොත් එහෙම මට මහා දුකක් බඩගින්නේ පිපාසයේ මහා දුකක් විඳින්න වෙයි. තිරිසන් ලෝකෙ ඉපදුනොත් බයෙන් තැති ගැනීමෙන් බඩගින්නෙන් පිපාසයෙන් නිරන්තරයෙන් දුක් විඳින්න වෙයි. මේ විදිහට පවක් හිතට අකුසලයක් එද්දී
පවක් කරන්න හිතෙද්දී බය ඇති කර ගන්න ඕනේ. සසර ගැන සිහි කරන්න ඕනේ. සතර අපාය ගැන සිහි කරන්න ඕනේ. සතර අපායේ දුක්ඛිත බව ගැන සිහි කරන්න ඕනේ. එතකොට ඒ විදිහට අපි හිතට අකුසලයක් එද්දී අපිට බය ඇති වෙන්නේ මොකක් තිබ්බොත්ද? ශ්‍රද්ධාව තිබ්බොත් තමයි. ශ්‍රද්ධාව තිබ්බේ නැත්නම් අපිට හිතේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගෙන නැත්නම් හිතට අකුසලයක් එද්දී සතර අපාය මතක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ සතර අපාය ගැන දේශනා කළේ අපි දැක්කද? අපි දැක්කේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දැකලා දේශනා කළපු එක බුදුරජාණන් වහන්සේ වදාළ නිසා ඒ විශ්වාසයෙන් තමයි අපි අදහගන්නේ. එතකොට ඒ අදහ ගැනීම නිසා හිතට අකුසලයක් එනවනම්, පවක් එනවනම්, එතකොට ඒ වෙලාවට සතර අපාය මතක් වෙලා පවට බය ඇති කරගන්න නම් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. එතකොට බලන්න මූලිකම කාරණේ මොකද්ද? ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ කාන්තේ මේ ගුණ වලින් යුක්තයි කියලා හිතේ ඇතිවෙන බලවත් විශ්වාසය. එතකොට ඒක තමයි ධර්ම මාර්ගයේ කුසලයක් වඩන්න මූලික කාරණාව. මූලිකම උපකාරය. එතකොට ওই විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධාව තියෙනවනම්, පවට ලැජ්ජාව තියෙනවනම්, පවට බයයි නම් ඊළඟට ඒ කෙනා මොකද කරන්නේ? අර පවෙන් මිදෙන්න, අකුසලෙන් මිදෙන්න යා වීරිය කරනවා. එතකොට ඒ වීරිය බුදුරජාණන් වහන්සේ වදාලේ හිතට අකුසල් ප්‍රහාණය කරන, කුසල් උපදවාලන වීරියක් තියෙන්න ඕනි කියනවා. ඒ වීරිය බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ තමන්ගේ හිතට අකුසලයක් එද්දි ඒක ප්‍රහාණය කරන්නත්, කුසලයක් එද්දි ඒක දියුණු කරගන්නත් කැමැත්ත උපදවා ගන්නවා කියනවා. චන්දං ජනීති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. කැමැත්ත උපදවා ගන්නවා කියනවා. ඊට පස්සේ වීරිය ආරම්භ කරනවා කියනවා. ඊළඟට යා පදං විර වඩනවා කියනවා. ඊට පස්සේ මේ සිත දැඩි කොට ගන්නවා කියනවා මම මේ කුසලයේ පවත්වනවා, මේ අකුසලයේ බැහැර කරනවා කියලා. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළේ කුසලයේ පිහිටනවා කියනවා දැඩි කොට. එතකොට ඔන්න ඔය විදිහට වීරිය කරනවා කියනවා. හිතට අකුසලයක් එද්දි මගේ හිතට මේ අකුසලයක් ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම ශ්‍රද්ධාව නිසා තමයි අකුසලේ හඳුනගන්නේ. ශ්‍රද්ධාව නිසා තමයි අකුසලයට ලැජ්ජාව ඇති කරගන්නේ. ශ්‍රද්ධාව නිසා තමයි අකුසලයේ කෙරෙහි බය ඇති කරගන්නේ. ඒ පවට ලැජ්ජාවයි පවට බයයි ඇති වුණොත් එයා අනිවාර්යෙන් මේ පව මට අයහපත පිණිස පවතින දෙයක් නේ කියලා ඒකෙන් මිදෙන්න වීරිය කරනවා. මූලික කාරණේ මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවෙන් තමයි එහෙනම් පටන් ගන්න තියෙන්නේ. එතකොට ඒ විදිහට වීරිය බුදුරජාණන් වහන්සේ වදාළේ නිරන්තරයෙන් කරන්න ඕන දෙයක් කියනවා. ඒ කියන්නේ දැන් අපේ හිතට දේශයක් ආවොත් අපි ඒ වෙලෙට ඒක නැති කරගන්න වීරිය කරනවද? නෑ, කලින් ඉඳලා වීරිය කරලා හිතට දේශයක් එද්දි ඒක නැති කරගන්නේ කොහොමද කියලා මෛත්‍රිය පුරුදු කරලා තියාගන්න ඕනේ. හිතට රාගයක් එද්දි ඒක එසැනින් නැති කරගන්න නම් කලින් ඉඳලා වීරියෙන් තමන්ගේ හිත දැඩි කොට, කුසලයේ දැඩි කොට අරගෙන වීරියෙන් අර අසුබ සංඥාව පුරුදු කරලා තියාගන්න ඕනේ. දැන් ඕක හරි ලස්සන උපමාවක් මේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. නාගසේන මහරහතන් වහන්සේගේ මිලිඳු රජුරු අහනවා, ස්වාමීනි නාගසේනයන් වහන්සේ වීරිය කරන්න ඕනි කොතෙන්ද දහනවා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා වීරිය කරන්න ඕනි කියනවා. ඒක මේ අහවල් වෙලාවේදී කරනවා කියලා නෑ කියනවා. නිරන්තරයෙන් වීරියෙන් වාසය කරන්න ඕනි කියනවා. උදාහරණයක් දේශනා කරන නාගසේන මහරහතන් වහන්සේ, රජතුමනි ඔබට වතුර 30ක් හැදෙනවා කියනවා. වතුර 30ක් හැදුනට පස්සේ ඔබ ගිහිල්ලා හනිකට ගිහිල්ලා ලිඳක් කනිනවා දානවා. දැන් අපිට වතුර 30 හැදුනාම අපි ගිහින් ලිඳ හරනවද? නෑ. එහෙනම් කලින් ලිඳ හාරලා වතුර ලයින් එක ගානට හදාගෙන තියාගන්නවා. 30 හැදුනොත් මොකද කරන්නේ? ගිහිල්ලා වතුර ටිකක් අරන් බොන්න විතරයි තියෙන්නේ. අන්න ඒ වගේ කියනවා කලින් මෙත්සිත පුරුදු කරලා තිබ්බොත් හිතට දේශයක් ආවොත් එසැනින් ප්‍රහාණය කරන්න විතරයි තියෙන්නේ. කලින් අසුබය පුරුදු කරලා තිබ්බොත් හිතට රාගයක් ආවොත් එසැනින් ප්‍රහාණය කරන්න තියෙන්නේ.
කලින් අනිත්‍ය පුරුදු කරලා තියෙයි නම් හිතට මෝහයක් එද්දී එසැනින් ප්‍රහාණය කරනවා. කලින් මුදිතාව පුරුදු කරලා නම් හිතට ඉරිසියාවක් එද්දී එසැනින් ප්‍රහාණය කරනවා. එතකොට ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නාගසේන මහරහතන් වහන්සේ පවා පෙන්වලා වදාළේ වීරිය කියන එක නිරන්තරයෙන් කරන්න ඕනේ. එතකොට නිරන්තරයෙන් අපි කුසල් දහම් වල යෙදී වාසය කරන්න ඕනේ වීරියෙන්. නිරන්තරයෙන් හිතට එන කුසල් දියුණු කරන්න ඕනේ. අකුසල් බැහැර කරන්න ඕනේ. ඒක තමයි වීරිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රඥාව කියන කාරණේ. එතකොට ප්‍රඥාව කියන කාරණේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ප්‍රඥාව කියන්නේ මොකද්ද? හට ගැනීමත් නැතිවීමත් දකින්න නුවණ. මේ අකුසලේ හටගත්තේ මේ නිසා. මේ අකුසලේ හටගත්තේ මේ නිසා කියලා හඳුනාගත්තොත් තමයි අපිට අකුසලේ ප්‍රහාණය වෙන්නේ. අපි ගත්තොත් අපේ හිතේ දේශයක් හටගන්නවා. මේ දේශය හටගත්තේ පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරයයි නිසා. මම මේ පටිඝ නිමිත්ත අල්ලගෙන වැරදි විදියට හිතපු නිසා තමයි දේශය හටගත්තේ. එතකොට ඒක අවබෝධයෙන් දකින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. හට ගැනීම නැතිවීම දකින්න ස්වභාවය ප්‍රඥාව. එතකොට ඒ විදිහට ශ්‍රද්ධාව තියෙනවනම්, පවට ලැජ්ජාව තියෙනවනම්, පවට බය තියෙනවනම්, වීරිය තියෙනවනම්, ප්‍රඥාව තියෙනවනම් එයා බුද්ධ ශාසනය කවුද? පෝසත් කෙනෙක්, සල්ලිකාරයෙක්. කැමති නැද්ද සල්ලිකාරයෙක් වෙන්න? පෝසත් කෙනෙක් වෙන්න කැමති නැද්ද? ඇති කරගන්න තියෙන කාරණා පහයි. ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව. අර කාරණා හතරම දියුණු වෙනවා ඇති කරගන්න තියෙන එක කාරණාවයි. මොකද්ද? ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ ගැන නිරන්තරයෙන් සිහි කර බුදුරජාණන් වහන්සේ මේ ගුණ වලින් ඒකාන්තයෙන් යුක්තයි කියලා නිරන්තරයෙන් සිහි කර නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහා වාසය කරද්දී ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නිතර අහන්න ඕනේ. ඒ නිතර ධර්මය අහද්දී ඒ ධර්මයේ තියෙන සත්‍ය ස්වභාවය මත බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මේ ගුණ වලින් යුක්තයි කියන පැහැදීම ඇති වෙනවා. එතකොට ඒ ශ්‍රද්ධාව ඇති කරගත්තොත් මේ කාරණා හතරත් ඇති දියුණු වෙනවා. එතකොට ඒ කාරණා පහ තියෙනවා කියන්නේ ආ බුද්ධ ශාසනයේ පෝසත් කෙනෙක්. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ තමා සතු ධනෙ නැති පොහොසත් නො වූ දිලින්දා කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව නැති කල්හි කුසල් දහම් පිළිබඳ හිරි නැති කල්හි කුසල් දහම් පිළිබඳ ඔත්තප්ප නැති කල්හි කුසල් දහම් පිළිබඳ වීරිය නැති කල්හි කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව නැති කල්හි කයෙන් දුස්චරිතේ හැසිරෙනවා. කයෙන් දුස්චරිතේ හැසිරෙනවා. වචනයෙන් දුස්චරිතේ හැසිරෙනවා. මනසින් දුස්චරිතේ හැසිරෙනවා. මොනව නැත්තන්ද? අර ශ්‍රද්ධාව, හිරියොතප්, වීරිය, ප්‍රඥාව කියන කාරණා පහ නැත්තම් දුප්පත් නම් මොකද කරන්නේ? කයෙන් වචනයෙන් මනසින් දුස්චරිතේ හැසිරෙනවා. ඒක ආර්ය විනහි ණය ගන්නවා වගේ කියනවා. බලන්න එතකොට ණය ගන්නේ සල්ලිකාරයාද දුප්පත් කෙනාද? දුප්පත් කෙනා තමයි ණය ගන්නේ. එතකොට දැන් ශ්‍රද්ධාව, ලැජ්ජාව, බය, වීරිය, ප්‍රඥාව නැති කෙනා ණය ගන්නවා කියනවා. කොහොමද ණය ගන්නේ බුද්ධ ශාසනයේ? කයෙන් දුස්චරිතේ හැසිරෙනවා. සතුන් මරනවා, සොරකම් කරනවා, වැරදි කාම සේවනය කරනවා. ඊළඟට වචනයෙන් දුස්චරිතේ හැසිරෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. මනසින් දුස්චරිතේ හැසිරෙනවා, අනුන්ගේ දේවල් වලට ආසා කරනවා. ඊට පස්සේ නිතර දේශයෙන් වාසය කරනවා. ඊට පස්සේ මිත්‍යා දෘෂ්ටියෙන් වාසය කරනවා. ওই විදිහට කයෙන් වචනයෙන් මනසින් දුස්චරිතේ හැසිරෙන්නේ ඒක යා බුද්ධ ශාසනයේ ණය ගැනීමක් කියනවා. එතකොට ඒ ණය ගන්නේ දුප්පත් කෙනා. දැන් අපි සාමාන්‍ය ලෝකේ ගත්තත් ණයක් ගන්නේ කොහොම කෙනෙක්ද? දුප්පත් කෙනෙක්. තමන් ගාව අතේ සල්ලි නැත්තම්, තමන්ගේ පස්කම් සැප අනුභව කරන්න, වියදම් කරන්න අතේ මුදල් නැත්තම්, එයා ණයක් ගන්නවා, කාගෙන් හරි ඉල්ල ගන්නවා. ඒ මොකද? දුප්පත් නිසා. එහෙනම් බලන්න අපි කයෙන් වචනයෙන් මනසින් දුස්චරිතේ හැසිරෙනවා නම් එහෙනම් අපි දුප්පත්.
ඔන්න එහෙනම් Taman තේරුම් ගන්න ඕනේ Taman සත්තු මරනවද? සොරකම් කරනවද? වැරදි කාම සේවනය කරනවද? කරනවා නම් Taman දුප්පත්. ඊළඟට වචනයෙන් නොයේක් බොරු කියනවා. ඊට පස්සේ හිස් වචන අපි ගත්තොත් අපේ ජීවිතේ තනිකරම ගෙවිලා යන්නේ හිස් වචන වලින්. ඔහේ වැඩකට නැති වචන කතා කර කර ඉන්නේ දවස පුරාවට. එහෙනම් අපි දුප්පත්ද පොසත්ද? දුප්පත් නේ. ඊළඟට පරුස වචන, අනුන්ගේ හිත රිද්දන වචන, හින්ට් පාස් කරනවා. ඒ පරුස වචන. මේවා කතා කර කර ඉන්නේ නැද්ද? ඊළඟට කේලංකිය කියන්නේ දවස පුරාවට එක්ක අරහෙන් අහලා මෙහෙට කියනවා, මෙහෙන් අහලා ඒ කියනවා, දෙපිරිස බිඳවන වචන කතා කරනවා. කෝල් එකක් ගත්තත් කේලමක් කියන්නේ නැද්ද? එතකොට ඒ වචනේ සංවර නැහැ. වචනේ දුස්චරිතයේ හැසිරෙනවා. ඊළඟට අනුන්ගේ දේවල් වලට ආසා කර කර ඉන්නවා හිතින්. ඊළඟට අනිත් අයත් එක්ක ගැටුණු සිතින් වාසය කරනවා. ඊළඟට නොයේක් මුලාවටපත් වෙලා වාසය කරනවා. එතකොට ඔහොම අපේ ජීවිතේ ගෙවිලා යන්නේ නැද්ද? එහෙම ගෙවෙනවා කියන්නේ අපි දුප්පත්ද පොසත්ද? දුප්පත්. එහෙම ගෙවෙනවා කියන්නේ අපි නිරන්තරයෙන් මොකද කරන්නේ? ණය ගන්නවා. අපේ ජීවිතේට ණය ගන්නවා. දුප්පත්කම මදිවට ණයත් ගන්නවා. නේද? එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා ඔහු කයින් කරන ලද දුස්චරිතයේ වස ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඔහු කයින් කරන ලද දුස්චරිතයේ වසා ගැනීම උදෙසා ලාමක ආශාවන් හිතේ ඇති කර ගන්නවා කියනවා. මාව මෙලෙස නොදනීවා කියලා කැමති වෙනවා කියනවා. මාව මෙලෙස නොදනීවායි කල්පනා කරනවා. මාව මෙලෙස නොදනීවායි වචන කියනවා. මාව මෙලෙස නොදනීවායි කයෙන් ක්‍රියා කරනවා. ඔහු වචනයෙන් ක්‍රියා කරනවා. දුස්චරිතයේ වසා ගන්න මෙහෙම මාව මේ මං දුස්චරිතයේ හැසිරෙන කෙනෙක්, මං කයෙන් දුස්චරිතයේ හැසිරෙන කෙනෙක් කියලා අනිත් අය දැනගන්න එපා කියලා හංගනවා. ඒ කියන්නේ තමන් කයෙන් වචනයෙන් මනසින් දුස්චරිතයේ හැසිරිලා මම මෙහෙම දුස්චරිතයේ හැසිරුණා කියලා අම්මෝ අනිත් අය නම් දැනගන්න එපා කියලා අරක හංගනවා. හිත ඇතුලේ තියාගෙන ඉන්නවා. ඒක හරියට මොකක් වගේද? පොලි එකතු වෙනවා වගේ කියනවා. එතකොට බුද්ධ ශාසනයේ අපේ අතින් වැරැද්දක් වුණොත් කොහොමද නිවැරදි වෙන්නේ? නැවත ගිහිල්ලා නුවණැති කෙනෙක් ගාවට ගිහිල්ලා නුවණැති භික්ෂුවක් ගාවට ගිහිල්ලා මගේ අතින් මේ වැරැද්ද වුණා කියලා පිරිසිදු වෙන්න ඕනේ. මගේ අතින් සතුන් මැරීමක් වුණා, සොරකමක් වුණා වේවා, බොරුවක් කිව්වා වේවා, හිස් වචන දවස පුරා කියෝ හිටියේ වේවා. ගිහිල්ලා නැවත සංවර වෙන්න ඕනේ. මගේ අතින් මේ වැරදි වුණා. මගේ අතින් මේ අකුසලයේ වුණා. මම නැවත මෙහෙම කරන්නේ නැහැ කියලා සංවර වෙන්න ඕනේ. සංවර නොවන තාක් එයාගේ ජීවිතේට මොකද වෙන්නේ? පොලි එකතු වෙනවා. බලන්න එතකොට තියෙන භයානකකම්. දැන් එතකොට අපි දන්නේ අපි දුප්පත්ද කියලා. ඊළඟට අපි දන්නේ අපි ණය ගන්නවද කියලා. ඊළඟට අපි දන්නේ අපිට පොලි එකතු වෙනවද කියලා. කොහොම නෙවෙයිද ජීවිතේ ගත වෙලා යන්නේ. එතකොට ඒ විදිහට බොරුවක් කියවුනත් වැරැද්දක් වුණත් දැන් අපි ගෙදර බුදුන් වදින තැනට ගිහිල්ලා වන්දනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ අතින් අද මේ වැරැද්ද වුණා. මේ දේ වුණා. මම නැවත මේක කරන්නේ සංවර වෙනවා කියලා සංවර වෙන්න ඕනේ. ඒක තමයි බුද්ධ ශාසනයේ ක්‍රමය. එතකොට ඒ විදිහට සංවර වෙනවා කියන්නේ යා දුප්පත් උනත් ණය ගත්තත් එයාට පොලිය ගෙවා ගන්න පුළුවන්. පොලිය ගෙවනවා. එතකොට ඒ විදිහට පොලිය ගෙවා ගත්තොත් පොඩි හරි නිදහසක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ කෙනා කයෙන් දුස්චරිතය කළා, වචනයෙන් දුස්චරිතය කළා, මනසින් දුස්චරිතය කළා. ඒක වසා ගන්න උත්සාහ කරනවා කියනවා. අම්මෝ මේක අනිත් අය දැනගන්න එපා කියලා කටයුතු කරනවා කියනවා. අනිත් අය දැනගන්න එපා කියලා කල්පනා කරනවා කියනවා. අනිත් අය දැනගන්න එපා කියලා වචන පාවිච්චි කරනවා කියනවා. ඔන්න ඔය විදිහට මේ තමන් කරපු වැරද්ද හංග ඉන්නවා කියනවා. ඒක එයාගේ ජීවිතයට පොලි එකතු වීමක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනාට සුපේසල සබ්‍රහ්මචාරී වූ මෙහෙම කියනවා. ඒ මේ ආයුෂ්මත් තෙඹේ මෙබඳු දේ කරන්නේ මෙබඳු සමාචාර ඇත්තේ යනුයි.
ඒ කියන්නේ ඔය කෙනා ඔහොම හිටියට මෙහෙම කරනවා. උන් අනිත් අය දැනගන්නවා. අපි අකුසලයක් කරලා හංග හිටියට වැඩක් නැහැ. ඒක කවදා හරි හෙළි වෙනවා. එතකොට ඒ විදිහට හෙළි වුණාම නුවණ තියන අය, සිල් රකින්න අය, කුසල් වඩන අය, ධර්මයේ හැසිරෙන අය, ඊට පස්සේ ධර්මයේ පුරුදු කරන අය, ඒගොල්ලෝ මෙයාට චෝදනා කරනවා ඔයා ඔහොම හිටියට අමු බොරු කියන්නේ කියනවා. ඔහොම හිටියට කේලම් මල්ලක් කියනවා. ඔහොම හිටියට හෙන බේබද්දා කියනවා. ඔහොම හිටියට අර සත්තු මරනවා කියනවා. හොරෙක් කියනවා. චෝදනා කරනවා. ඒක හරියට අර පොලිකාරයෝ චෝදනා කරනවා වගේ කියනවා. දැන් ණයක් අරගත්තට පස්සේ ණය ගෙවා ගන්න බැරුව පොලි එකතු වෙලා ඊළඟට පොලිකාරයෝ චෝදනා කරනවා වගේ කියනවා. මේ කෙනා දුප්පත් කෙනා. දැන් කවුද දුප්පත් කෙනා? ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව නැති කෙනා. මේ දුප්පත් කෙනා ණය ගන්නවා. කොහොමද? කයෙන්, වචනයෙන්, මනසින් දුස්චරිතේ හැසිරෙනවා. ඊට පස්සේ යාට පොලි එකතු වෙනවා. අර දුස්චරිතේ හැසිරීලා ඒව හංග ඉන්නවා. ඊළඟට තමයි පොලිකාරයෝ චෝදනා කරන්නේ. කොහොමද චෝදනා කරන්නේ? නුවණැති අය, ධර්මයේ හැසිරෙන අය, කුසල් රැස් කරන අය, ධර්මයේ පුරුදු කරන අය, මෙයා අකුසල් කරන කෙනෙක්, මෙයා පව් කරන කෙනෙක් කියලා දැනගෙන මෙයාට චෝදනා කරන ඔබ බේබද්දා, උඹ හොරා, උඹ බොරුකාරයා, උඹ කේලංකාරයා කියලා චෝදනා කරනවා. ඒක හරියට පොලිකාරයෝ චෝදනා කරනවා වගේ. ගෙවපම් පොලිය කියලා රතු ලියුම් එවනවා, කෝල් කරනවා, නිවේදන නිකුත් කරනවා නේ. එතකොට අන්න ඒ වගේ එකක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආරණ්‍යයකට ගියේ වේවා, රුක් සෙවණකට ගියේ වේවා, ශුන්‍යාගාරයකට ගියේ වේවා, මෙයාගේ හිත විපිලිසර වෙනවා කියනවා. පාපී අකුසල විතර්ක මෙයාව වෙලා ගන්නවා කියනවා. මෙයාගේ පස්සෙන් ලුහු බඳිනවා කියනවා පාපී අකුසල් විතර්ක. එතකොට දැන් අර විදිහට දුස්චරිතේ හැසිරීලා මෙයා ඔන්න අපි හිතමු සිල් ගන්න යනවා. දැන් සිල් ගන්න ගියාට පස්සේ එතන ඉන්න පිරිස සිල්වත්. මෙයාගේ හිතට එනවා මං සිල්වත් නෑනේ. මම මේ දේවල් කරන්නේ. මෙයාගේ හිත මෙයාට චෝදනා කරනවා. මෙයාගේ හිත විපිලිසර වෙනවා. ඊට පස්සේ මෙයා දැන් ඒ තමන් කරපු ඒව හංගන්න තව දේවල් කල්පනා කරනවා. පාපී අකුසල විතර්ක නිරන්තරයෙන් ලුහු බඳිනවා. ඊළඟට බොරු කියන කෙනා නම් ඒ බොරුව මාට්ටු නොවෙන්න, ඒ බොරුව අහු නොවෙන්න මොකද කරන්නේ? ඒකට තවත් බොරු ගොතා ඉන්නවා. පාපී අකුසල විතර්ක ලුහු බඳිනවා කියනවා. ඊට පස්සේ හොරකම් කරපු කෙනා ඒක අහුවෙයි කියලා ඒකෙන් බේරෙන්න බොරු ගොතනවා. ඊළඟට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනා ඒකෙන් නිදහස් වෙන්න, ඒකෙන් බේරෙන්න බොරු ගොතනවා. ඔය වගේ මෙයා තමන්ගේ හිතට එන මේ තමන්ගේ විපිලිසර සහගත පාපී අකුසල විතර්ක වලින් මෙයා නිතරම බැට කනවා, ලුහු බඳිනවා කියනවා. නිතරම හිතේ පාපී අකුසල විතර්ක මෙයාව වෙලාගෙන තියෙනවා කියනවා. ඒක හරියට බුදුරජාණන් වහන්සේ වදාළේ අර විදිහට පොලිය ගෙවා ගන්න බැරුව පොලිකාරයෝ චෝදනා කරලත් පොලිය ගෙවා ගන්න බැරුව පොලිකාරයෝ පස්සෙන් ලුහු බඳිනවා වගේ කියනවා. දැන් අපිට ඔහොම වෙලා නැද්ද? අපේ අතින් වැරද්දක් වුණා. මොකක් හරි අකුසලයක් වුණා. ඊට පස්සේ අපි කුසලයක් වඩන්න ගියත්, භාවනාවක් කරන්න ගියත් නිතර අපේ හිතට මතක් වෙනවා අර අකුසලී. මගේ අතින් මෙහෙම වුණා නෝය කියලා මතක් වෙනවා. පාපී අකුසල විතර්ක ලුහු බඳිනවා. එතකොට කලින්ම පොලිය ගෙව්වනම් ඕක ලුහු බඳිනවද? නෑ. කලින්ම පොලිය ගෙව්වනම් චෝදනා කරනවද? නෑ. පොලිය ගෙවන්න ඕනෙත් නෑ ණය ගන්න නැතුව හිටියනම්. ඊට පස්සේ ණය ගන්න ඕනේ තමන් තුල දුප්පත් වෙන කාරණා නැති කරගත්තනම්. ඒ කියන්නේ තමන් පෝසත් වුණා නම්. එතකොට බලන්න ඊළඟට ওই විදිහට පොලිකාරයෝ චෝදනා කළා, ලුහු බැඳලා අන්තිමට මොකද කරේ? හිරේ විලංගුවේ දානවා. අන්නේ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, තමා සතු ධනයක් නැති පෝසත් නොවූ ඒ දිලිඳු තැනැත්තා කයින් දුස්චරිතේ හැසිරීලා, වචනයෙන් දුස්චරිතේ හැසිරීලා, මනසින් දුස්චරිතේ හැසිරීලා, කය බිඳී මරණින් මතු නිරය නම් වූ සිරගෙහි හෝ බැඳෙන්නේය. නැත්තම් තිරිසන් යෝනිය නම් වූ සිරගෙහි බැඳෙන්නේය කියනවා. මොකද අන්තිම ප්‍රතිඵලය නිරයේ හෝ තිරිසන් ලෝකේ හෝ ඉපදෙනවා කියනවා.
බුදුරජාණන් වහන්සේ වදාලා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. ඒවං දාරුණං ඒවං මේ තරම් දරුණු මේ වගේ කටුක ඊට පස්සේ මේ වගේ අන්තරාය කර වෙන එකම එක ලෝකයක්වත් දකින්නේ නැහැ කියනවා. නිරයයි තිරිසන් ලෝකේ තරම්. එතකොට ඔන්න අවසාන ප්‍රතිඵලය. දුප්පත් කෙනා ණය ගන්නවා කියනවා. කයෙන් වචනයෙන් මනසින් දුස්චරිතේ හැසිරෙනවා කියනවා. ණය අරගත්තාම ණය ගෙවන්නේ නැත්නම් පොලි එකතු වෙනවා කියනවා. කොහොමද? තමන් අර කරපු දුස්චරිතේ හංගන්න හිතා ඉන්නවනම් ඊළඟට එහෙම හිටියත් පොලිකාරයෝ චෝදනා කරනවා. ධර්මයේ හැසිරෙන ගුණවත් අය මෙයා දුස්සීලයෙක් කියලා චෝදනා කරනවා. ඊළඟට චෝදනා කරලා තමන්ගේ හිත තමන්ගේ පාපී අකුසල විතර්ක වලින් හිත වෙලා ගන්නවා. නිරන්තරයෙන් හිත පාපී අකුසල විතර්ක වලින් ලුහු බඳිනවා. අර පොලිකාරයෝ පස්සෙන් එනවා වගේ ලුහු බඳිනවා වගේ. අන්තිමට අල්ලලා හිරේ විලංගුවේ දානවා වගේ මෙයා මරණයටපත් වෙලා ගිහිල්ලා නිරේ ඉපදෙනවා කියනවා. තිරිසන් ලෝකේ ඉපදෙනවා කියනවා. එතකොට බලන්න එහෙනම් අන්තිම විපාකය. අපිට මේ ලැබිච්ච දුර්ලභ බුද්ධ ශාසනය දුර්ලභ මනුස්ස ජීවිතේ අහිමි කරගෙන නැවත නිරේ වැටුණොත් නැවත තිරිසන් ලෝකයේ වැටුණොත් අපි කොයිතරම් පරාජිතද? ඒක අපේ ජීවිතයට කොච්චර අලාභයක්ද? අපි ලබන කොච්චර අවාසනාවක්ද? ඒ නිසා පින්වත්නි අපි ඇති කරගන්න ඕනේ ශ්‍රද්ධාව. ඊළඟට පවට ලැජ්ජාව, පවට බය, ඊළඟට වීරිය, ප්‍රඥාව. බුද්ධ ශාසනය තුල අනිවාර්යෙන් පෝසත් වෙන්න ඕනේ. ඒ පෝසත් වෙන කරුණු ඇති කරගත්තොත් පෝසත් නම් අපි ණය ගන්න ඕනේ නැහැ. ණය ගත්තේ නැත්නම් පොලි එකතු වෙන්නේ නැහැ. පොලි එකතු වෙන්නේ නැත්නම් පොලිකාරයෝ චෝදනා කරන්නේ නැහැ. පොලිකාරයෝ චෝදනා කළේ නැත්නම් පස්සෙන් ලුහු බඳින්නෙත් නැහැ. හිරේ විලංගුවේ වැටෙන්නෙත් නැහැ. එහෙනම් නිරේ තිරිසන් ලෝකේ ඉපදෙන්න තියෙන අවස්ථාව අහිමි වෙලා සුගති සම්පත්තිය ලබන්න පුළුවන් පෝසත් කෙනෙක් වුණොත්. නිරේ තිරිසන් ලෝකේ තරම් බුදුරජාණන් වහන්සේ වදාළේ කටුක දුක්ඛිත අන්තරාය කර භයානක ලෝක දෙකක් නම් දකින්නේ නැහැ කියනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් දේශනා කළේ. කොච්චර දුකක් ඇද්ද? දැන් නිරේ ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ නිරේ දුක මෙච්චරයි කියලා කියන්න බෑ කියනවා. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භික්ෂුවක් ස්වාමීනි නිරේ තියෙන දුක කොච්චර දානවද? ඒක වචන වලින් කියන්න බෑ කියනවා. ඊට පස්සේ භික්ෂුව කියනවා ස්වාමීනි උපමාවක් කියන්න කියනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි භික්ෂුව මේ රජ්ජුරුව ගාවට එක්කන් එනවා කියන හොරෙක්. හොරාට රජ්ජුරුව ගාවට එක්කන් ආවාම රජ්ජුරුව කියනවා ඔය හොරාට උල්පාරවල් 100ක් අනපන් කියනවා. දවල්ට රජ්ජුරුව අහනවා රාජපුරුෂයනේ අර හොරා ඉන්නවද? අනේ උන්ද ජීවත් වෙනවා කියනවා. එහෙනම් තව උල්පාරවල් 100ක් අනපන් කියනවා. උල්පාරවල් 200යි. රජ්ජුරුව හවසට ඇවිල්ලා අහනවා රාජපුරුෂනේ අර උදේ ආපු හොරා ඉන්නවද? අනේ රජතුමනි උන්ද තාමත් ඉන්නවා කියනවා. එහෙනම් ඕකට තව උල්පාරවල් 100ක් යනපන් කියනවා. කීයද දැන්? 300ක් යනුම් කාලා. විඳින වේදනාව කොහොමද? කොහොම දරා ගන්නද? මහා දුකක් වේදනාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පොඩි මුං ඇටයක් තරම් ගල් කැටයක් අතට අරගෙන අර භික්ෂුන් වහන්සේගෙන් අහනවා භික්ෂුව මේ අතේ තියෙන ගල් කැටයේද ලොකු අර ඈත පේන හිමාල පර්වතයේ දානවා. අනේ ස්වාමීනි ඔය අතේ තියෙන ගල් කැටේ අර හිමාල පර්වතේ සසඳන්නවත් බෑ කියනවා. ඔය ඊටා පොඩි ගල් කැටයක් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව අර උල්පාරවල් 300ක් ඇනුම් කාපු අර හොරා විඳින දුක වේදනාව මේ අතේ තියෙන පොඩි ගල් කැටේ වගේ කියනවා. හැබැයි කයෙන් වචනයෙන් මනසින් දුස්චරිතේ හැසිරීලා කවුරු හරි ගිහින් නිරේ ඉපදුනොත් විඳින්න තියෙන දුක වේදනාව අර හිමාල පර්වතේ වගේ කියනවා. අර හොරා විඳින වේදනාවට සසඳන්නවත් බෑ කියනවා. එතකොට බලන්න අර උල්පාරවල් 300ක් ඇනුම් කාපු කෙනෙක් කොච්චර දුකක් වේදනාවක් විඳිනවද? ඒකට නිරේ තියෙන වේදනාව සසඳන්නවත් බෑ කියනවා. එතකොට බලන්න එහෙනම් නිරේ ගිහිල්ලා ඉපදුනොත් කොයිතරම් දුකක් වේදනාවක් විඳින්න තියෙනවද?
ඒ විතරක් නෙවෙයි භයානකමකම කියන්නේ නිරේ ගිහිල්ලා ඉපදුනොත් නැවත මේ දුර්ලභ අවස්ථාව ලැබෙන්නේ නැහැ. අතිශයින්ම දුර්ලභයි. ඊට පස්සේ නිරේ ඉපදුනොත් නැවතත් නිරේ, පෙරේත ලෝකේ, තිරිසන් ලෝකේ, සතර අපායේ වැටි වැටි සසරෙමයි යන්නේ. ගොඩේමක් නෑ. ඒ නිසා පින්වත්නි මේ ලැබිච්ච අවස්ථාවේ ඒ නිරේන් මිදෙන්න, සුගති සම්පත්තිය සලසා ගන්න, ධර්මය අවබෝධ කරන්න, ඒ මූලික කරුණු ජීවිතයට පුරුදු කර ගන්න ඕනේ. ඒ තමයි ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව. මේ කාරණා පහ ජීවිතයට පුරුදු කරගෙන පෝසත් අය බවට පත් වෙන්න. ණය ගන්න එපා. ණය ගත්තේ නැත්නම් පොලි එකතු වෙන්නෙත් නැහැ. ඊළඟට පොලිකාරයෝ චෝදනා කරන්නෙත් නැහැ. පස්සේ ලුහු බඳින්නෙත් නැහැ. මැරිලා ගිහිල්ලා නිරේ තිරිසන් ලෝක ඉපදෙන්නෙත් නැහැ. ඒ නිසා මේ කාරණා පහ පුරුදු කරගෙන සුගති සම්පත්තිය සලසාගෙන සුවසේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින සසර සයුරෙන් එතරට සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරනු ලැබුවේ නොම්බර 117/70 කැන්දලන්ද හෝමාගම යන ලිපිණේ පදිංචි පින්වත් අනුර කුමාර මුල්ලේරියාව මහතා විසින්. ඉතින් මේ පින්වත් මහත්මයා බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය පරලොව ගිය ලබුගමගේ සෝමාවතී මෑණියන්ට, ඒ වගේම අනුර ස්ටෝස් අධිපති රොබර්ට් මුල්ලේරියාව මුදලාලි මහත්මයා ඇතුළු තමන් නමින් මිය පරලොව ගියේ පින්නතුන්ට පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් ධර්ම දානමය වශයෙන් තමන්ගේ ජීවිතවලට පුණ්‍ය ධර්මයන් රැස් කර ගන්නට යෙදුණි. ඉතින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳු සතරවරම් දෙවිවරු, සෙන්පති දෙවිවරු ප්‍රදාන සදෙව්ලොව වාසී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය යසීසුරින් වැඩෙත්වා. සේක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. පින්වත් අනුර කුමාර මුල්ලේරියා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට දෙවියන්ගේ දැහැමි රැකවරණේ උපකාරය ආරක්ෂාව සලසත්වා. සියලුම දෙවියෝද මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් 2013 ජනවාරි මාස 26 වන දින මිය පරලොව ගිය ලබුගමගේ සෝමාවතී මෑණියන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම නොම්බර 117/70 කැන්දලන්ද හෝමාගම අනුර ස්ටෝස් අධිපති පින්වත් රොබර්ට් මුල්ලේරියාව මහත්මයාට අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් අනුර කුමාර මුල්ලේරියාව මහතා නමින් පවුලේ සියලු දෙනා නමින් මේ ධර්ම දානය සඳහා උදව් උපකාර කළ දායකත්වයේ දැක්වූ සියලු දෙනා නමින් මේ ජීවිතයේ අනන්ත සසර පුරාත්මීය පරලොව ගිය සියලුම ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පරලොව වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුගති සම්පත්තිය ලබත්වා, වහවහ සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝ වාසී සීල් ගුණ දම් වඩන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාට, අනගාരിക දූපුතුන්ට අනුමෝදන් වෙත්වා. නිදුකින් නිරෝගීව සුවසේ දහම් මඟ පුරුදු කරගෙන සසුන් පිළිවෙත් පුරමින් මේ ගෞතම බුදු සසුන තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දින සසර සයුරෙන් එතරට සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරු නොම්බර 117/70 කැන්දලන්ද හෝමාගම යන ලිපිණියේ පදිංචි පින්වත් අනුර කුමාර මුල්ලේරියා මහත්මයාට, ඒ පින්වත් මහත්මයාගේ පවුලේ සුජීවත්ව සිටින දෙමාපිය, ගුරුවර, ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේද පවුල්වල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකින් සියලු දෙනාටත්,
අද දින සසර සයුරෙන් එතරට සදහම් දේශනාව ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලුම දෙනාට මේ පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කායික මානසික දුක් පීඩාවන්ගෙන් අත් මිදෙත්වා. කායික මානසික සැප සැහැල්ලුව ලබත්වා. කිසිදු කරදරයකින් බාධාවකින් පීඩාවකින් තොරව සුවසේ පින් දහම් රැස් කරගෙන සේක බල දියුණු කරගෙන සුගති සම්පත් සලසාගෙන මේ ගෞතම බුදු සසුන තුළම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව සැලසෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.